අබන්දරුවනි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කළමනාකරන ගිණුම්කරණයේ පාඩමේ තවත් වැදගත් පාඩම් එකකයක් වන ශ්‍රම පිරිවැය පිළිබඳව. ඔබ දන්නවා අපි කළමනාකරන ගිණුම්කරණයේ 14 වන පාඩම යටතේ පාඩම් කිරීම සද්දින කිරීම පටන් ගත්තා. ඊට අපි දැන් 3 වන එකකේ දක්වා කළමනාකරන ගිණුම්කරණ අදාළ මූලික සංකල්ප හඳුනා ගැනීම, පිරිවැය වර්ගීකරණය හඳුනා ගැනීම, ඒ වගේම ද්‍රව්‍ය පිරිවැය පාලනය හා එහි අනු අවස්ථා හඳුනා ගැනීම අපි සිදු කළා. අපි 14 වෙනි පාඩම වශයෙන් 14 වෙනි පාඩමේ 4 වෙනි පාඩම වශයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රම පිරිවැය කියන ප්‍රධාන පාඩමේ එක් පරිච්ඡේදයක්. ඒ තමයි ශ්‍රම කාලය සම්බන්ධ වාර්තා තබා ගැනීම කියන පරිච්ඡේදය. ශ්‍රම පිරිවැය සම්බන්ධව හඳුනා ගන්න පෙර ආතුව අපි බලමු අපිට මේ පාඩම යටතේ අධ්‍යයනය කරන්න තියෙන දේවල්. අපි කතා කරන මේ ඒකකයේ තුලින් ශ්‍රම පිරිවැය හඳුනා ගැනීම, ශ්‍රම පිරිවැය පාලනයේ වැදගත්කම හඳුනා ගැනීම, ඒ වගේම ශ්‍රම කාලයේ වාර්තා කිරීමේ ක්‍රම හඳුනා ගැනීම, ඒ වගේම කාල පදනම හා නිමැවුම් පදනම මත වැටුප් ගණනය කිරීම. එයට අතිකාල දීමන සියල්ල ඇතුළත්ව වැටුප් ගණනය කරන ආකාරය දක්වා අපි මේ පරිච්ඡේදය තුලින් ශ්‍රම පිරිවැයට අදාළ කරුණු කතා බහ කරනවා. ඒ වගේම අපේ සංකල්ප සිතම ගත්තොත් එමු දැන් අපි මේ පරිච්ඡේදයේ මුලින්ම කතා කරන්නේ ශ්‍රම කාලය. ඒ අර්ථය අපි පැහැදිලි කරමු දෙවනුව ශ්‍රම කාලයේ වාර්තා කිරීමේ ක්‍රම හා ශ්‍රම පිරිවැය හඳුනා ගැනීම, ශ්‍රම පිරිවැය හඳුනා ගැනීම, ශ්‍රම පාලනයේ වැදගත්කම හඳුනා ගැනීම අපි කරනවා මුලින්ම. ඊළඟ ශ්‍රම කාලයේ වාර්තා කිරීම, පෙනී සිටි කාලයේ වාර්තා කිරීම ගැන කතා කරනවා. ක්‍රියාකාරී කාලයේ වාර්තා කිරීම ගැන කතා කරනවා. පෙනී සිටි කාලයේ වාර්තා කිරීම යටතේ අපි කතා කරනවා මේ දේවල්. පැමිණීම හා පිටවීම යාම ලේඛනය සාකච්ඡා කරනවා. වේලා සටහන් කිරීම යන්ත්‍ර ගැන කතා කරනවා. ඇඟිලි සලකුණු යන්ත්‍ර ගැන කතා කරනවා. විශේෂ කේත බාකෝඩ් ක්‍රමය ගැන කතා කරනවා. ඒ වගේම ශ්‍රමයේ ක්‍රියාකාරී කාලයේ වාර්තා කිරීමේ ක්‍රම වශයෙන් දෛනික කාලපත්‍ර, සති කාලපත්‍ර, කාර්ය පිරිවැය පත්‍රිකාව, කෑලි වැඩ තුණ්ඩුව, කාර්ය තුණ්ඩුව, ඒ වගේම අක්‍රීය කාලපත්‍රිකාව පිළිබඳව අපි කතා බහ කරනවා. පැහැදිලි නේද? හොඳයි. අපි ඉස්සෙල්ලාම බලමු මුලින්ම හඳුනගමු ශ්‍රම පිරිවැය කියලා කියන්නේ මොකක්ද? ළමයි ඔබ දන්නවා නිෂ්පාදිතයක යම්කිසි නිෂ්පාදිතයක පිරිවැය ගත්තාම මේ පිරිවැය තුළ අඩංගු වෙනවනේ ප්‍රධාන පිරිවැයන් වර්ග තුනක්. එකක් තමයි ද්‍රව්‍ය පිරිවැය. දෙක ශ්‍රම පිරිවැය. තුන තමයි වෙනත් පිරිවැය. ඕනෑම පිරිවැයක් තුළ අඩංගු ප්‍රධානතම පිරිවැය මූලිකාංගසේ අපි හඳුනාගන්නේ ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය හා වෙනත් පිරිවැය. අපි ඉතින්දි තවදුරටත් ඒක ද්‍රව්‍ය පිරිවැය, ඍජු ද්‍රව්‍ය, වක්‍ර ද්‍රව්‍ය කියලා හඳුනා ගන්නවා. ශ්‍රමයත් ඍජු ශ්‍රමය, වක්‍ර ශ්‍රමය කියලා හඳුනා ගන්නවා නේද? වෙනත් විදම්, ඍජු විදම්, වක්‍ර විදම් කියලා හඳුනා ගන්නවා. නමුත් ප්‍රධාන කොටස් තුන ගත්තොත් ද්‍රව්‍ය, ශ්‍රමය, වෙනත් පිරිවැය. එතනදී ද්‍රව්‍ය පිරිවැයට අදාළ කරුණු අපි පහුගිය ඒකකයේ තුලින් කතා කළා. 14.3 පාඩම් ඒකකයේ තුලින් ද්‍රව්‍ය පිරිවැය හා සම්බන්ධ දේවල් අපි අධ්‍යයනය කළා. අද කතා කරන්නේ නිෂ්පාදිතයක පිරිවැයෙන් ඊළඟ ප්‍රධාන පිරිවැය වර්ගය වන්නේ ශ්‍රම පිරිවැය. යම් නිෂ්පාදිතයක සාමාන්‍ය මුළු පිරිවැයෙන් 50%ක විතර ප්‍රමාණයක් වැය වෙන්නේ ද්‍රව්‍ය සඳහා. ඒ නිසා අපි ද්‍රව්‍ය පිරිවැය පාඩම අපි දීර්ඝ වශයෙන් ඒක අධ්‍යයනයන් පාලනය ගැන කතා කළා. යම් නිෂ්පාදිතයක මුළු පිරිවැයෙන් ඊළඟට වැදගත් වන පිරිවැය වර්ගය තමයි ශ්‍රම පිරිවැය. සාමාන්‍යයෙන් ප්‍රසත්‍යක් වශයෙන් ගත්තොත් 30ක් 35ක් අතර ප්‍රමාණයක් වැය වෙන්නේ ශ්‍රම පිරිවැය සඳහා. ඇතැම් විට ඇතැම් රටවල ඒක ඊට ඉහළ අනුපාතයක් ගන්න අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම දියුණු රටවල ශ්‍රම පිරිවැයට වැදගත්කම 50ක් දක්වා යන අවස්ථාවක් තිබිලා තියෙනවා. ඒතර මොකද්ද ශ්‍රම පිරිවැය කියලා කියන්නේ? ශ්‍රම පිරිවැය කියලා කියන ළමයි කිසියම් නිෂ්පාදිතයක් වෙනුවෙන් දායක වන ශ්‍රමිකයින්ට ඍජුව හා වක්‍රව සිදු කරන සියලුම ගෙවීම් අපි කියන ශ්‍රම පිරිවැය කියලා. යම් නිෂ්පාදිතයක් වෙනුවෙන් කැප කරන ශ්‍රමිකයින් කැප කරන ශ්‍රමය වෙනුවෙන් කරන ගෙවීම අපි කියන ශ්‍රම පිරිවැය. ඒක ඍජු ශ්‍රමය වෙන්න පුළුවන්, වක්‍ර ශ්‍රමය වෙන්න පුළුවන්. කවර හෝ ඍජු හෝ වක්‍ර කවර හෝ ආකාරයට නිෂ්පාදිතයක් වෙනුවෙන් දායක වන ශ්‍රමිකයින්ට කරන ගෙවීම අපි කියන ශ්‍රම පිරිවැය කියලා. බලන්න භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීමේ නියුක්ත ශ්‍රමිකයින් කැප කරන ශ්‍රමය වෙනුවෙන් ඍජුව හෝ වක්‍රව දරනු ලබන වියදම් අපි කියන මොනවා කියලාද? ශ්‍රම පිරිවැය.
භාණ්ඩ නිෂ්පාදනයට හෝ සේවා නිෂ්පාදනයට දායක වන ශ්‍රමිකයින්ට කරන ගෙවීම. දැන් මේ ශ්‍රම පිරිවැයට ඇතුළත් වන වියදම් කිහිපයක් තියෙනවා. දැන් ශ්‍රම පිරිවැසේ ගැනෙන අයිතමෙන් කිහිපයක් තියෙනවා. ඒ මොනවාද? ශ්‍රම පිරිවැයට මෙන්න මේ දේවල් ඇතුළත් වෙනවා. ශ්‍රම පිරිවැයට ඇතුළත් වන අංග. එකක් තමයි සේවකයන්ගේ මූලික වැටුප. අපි ඉදිරියට හඳුනා ගන්නවා මූලික වැටුප කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍ය සේවකයන්ගේ සාමාන්‍ය වැටුප. අපි කියන මූලික වැටුප. පසුව අපි දීර්ඝ වශයෙන් කතා කරමු. ඊට පස්සේ අතිකාල දීමනා. සාමාන්‍ය කාලයෙන් බැහැරව වැඩ කරන කාලය වෙනුවෙන් කරන ගෙවීම. අතිකාල දීමනා අපි හඳුනා ගන්නවා. වෙනත් අතිරේක දීමනා. සේවකින්ට නොයෙකුත් ආකාරයේ දීමනා ගෙවනවා. සමහරක් අයට ප්‍රවාහන දීමනාවක් දෙනවා. සමහරක් අයට ගෙවල් කුලී දීමනාවක් දෙනවා. සමහරක් අයට දුෂ්කර දීමනාවක් දෙනවා. දුෂ්කර කටයුතු වල දුෂ්කර පළාත්වල සේවය කිරීම වෙනුවෙන්. සමහරක් වෙලාවට සෞඛ්‍ය දීමනා දෙන අවස්ථා තියෙනවා. ඒ වගේ ජීවනාංක දීමනා, ජීවන වියදම් දීමනා. ඔය වගේ මූලික වැටුපට අමතරව තව නොයෙකුත් ආකාරයේ දීමනා තියෙන්න පුළුවන්. ඒ ඔක්කොම ශ්‍රම පිරිවැයේ කොටස්. ඉතින් වෛද්‍ය හෝ වෙනත් විශේෂ දීමනා. ඊළඟට අර්ථසාධක අරමුදලට දායක වීම. ඔබ දන්නවා සෑම ශ්‍රමිකයෙකුටම අද පෞද්ගලික අංශයේ වගේම ඇතැම් රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා සේවකයා විශ්‍රාම ගත්තයින් පස්සේ එයාගේ ජීවනෝපාය කරගෙන යාම සඳහා ඇති කර තිබෙන අර්ථසාධක අරමුදලට දායක මුදලක් ගෙවන්න ඕනේ. දායක මුදලට සේවකයාත් දායක වෙනවා, සේවා යෝජකයාත් දායක වෙනවා. සේවා යෝජකයාගේ දායකත්වය අපි ශ්‍රම පිරිවැය කොටසක් වශයෙන් හඳුනගනවා. ආයතනයේ වියදමක් ඒක. අපි අර්ථසාධක අරමුදල් සම්බන්ධව මූලික ගිණුම් කරනකොට දීර්ඝ වශයෙන් අපි කතා කළා ගිණුම් තබන ආකාරය නේද? ඒ වගේම සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදලට දායක වීම. ඔබ දන්නවා හැම සේවකයෙක් වෙනුවම EPF හිමිකම් කියන හැම සේවකයෙක් සඳහාම ETF සේවා නියුක්තියන්ගේ භාරකාර මුදලටත් ආයතනය දායක මුදලක් ගෙවන්න ඕන 3%ක නේද? ඒ මුදලත් අපි සලකන්නේ ශ්‍රම පිරිවැය කොටසක් වශයෙන්. ඒත් මේ අනුව ශ්‍රම පිරිවැයට ඇතුළත් වන අංග තමයි මූලික වැටුප, අතිකාල දීමනා, වෙනත් දීමනා, සෞඛ්‍ය විශේෂ දීමනා, ඒ වගේම සේවා නියුක්තියන්ගේ භාරකාර මුදල් දායකය, සේවක අර්ථසාධක මුදල් දායකය. මේවා තමයි ශ්‍රම පිරිවැයට ඇතුළත් වන අංග කියලා අපි හඳුනා ගැනීමක් කරන්නේ. ඊළඟට ශ්‍රම පිරිවැය පාලනය. දැන් මා කිව්වා ආයතනයක යම් නිෂ්පාදිතයකට අදාළ මුළු පිරිවැයෙන් ඉතා ඉහළ ප්‍රතිශතයක් 30%ක් 35%ක අනුපාතයක ඉහළ ප්‍රතිශතයක් ශ්‍රමිකයින්ට කරන දායක වීම වෙනුවෙන් කරන ගෙවීම නොහොත් ශ්‍රම පිරිවැය. ඒ නිසා මේ ශ්‍රම පිරිවැය මනා පාලනකින් යුතුව පවත්වාගෙන යාමට ආයතනයේ වග බලා ගන්නට ඕනි. ඒයි. එකක් තමයි ශ්‍රම පිරිවැය පාලනයකින් තොරව පවත්වා ගතහොත් ශ්‍රම පිරිවැය පාලනයක් නොතිබුණොත් ආයතනයේට ශ්‍රමයට කරන ගෙවීම් වැඩිවීම තුළින් ආයතනයේ පිරිවැය එකකේ පිරිවැය ඉහළ යන්නට පුළුවන්. ඒ නිසා ඔක අනිත් පැත්ත වෙනවා ශ්‍රමයේ පාලනයක් ඇත ශ්‍රම පිරිවැය පාලනයක් තුළින් ආයතනය පවත්වාගෙන ගියහොත් එක පැත්තකින් පිරිවැය ඒකක පිරිවැය අඩු කරගන්න පුළුවන්. අනිත් එක තමයි ශ්‍රමයේ කාර්යක්ෂමතාවය හා ශ්‍රමයේ ඵලදායීතාවය ඉහළ නංවා ගන්නට පුළුවන්. මේ නිසා ශ්‍රම පිරිවැය පාලනය කියලා අපි අදහස් කරන්නේ ශ්‍රම පිරිවැය අවම මට්ටමකින් පවත්වාගෙන යන අයුරින් ශ්‍රමයේ කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ඉහළ නංවා ගැනීම සඳහා කළමනාකාරීත්වය විසින් අනුගමනය කරන යම් යම් ශිල්පීය ක්‍රම නැත්නම් කළමනාකාරීත්වය විසින් යම් යම් ශිල්පීය ක්‍රම අනුගමනය කිරීම අපි කියනවා ශ්‍රම පිරිවැය පාලනය කියලා. පැහැදිලි? මේ වාක්‍ය තුල මම කියලා දුන්න අදහස තුල ගොඩක් දේවල් ගැබ් වෙලා තියෙනවා. තව විදිහකින් ශ්‍රම පිරිවැය පාලනයේ අරමුණකට කියවෙන්න පුළුවන් එතන. ශ්‍රමයේ භාණ්ඩයක පිරිවැය අවම වන ආකාරයට පිරිවැය අවම කරගත හැකි වන ආකාරයට ශ්‍රමයේ ඵලදායීතාවය හා කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමට හැකිවන අයුරින් කළමනාකාරීත්වය විසින් යම් යම් ශිල්පීය ක්‍රම අනුගමනය කරනවා නම් එම ක්‍රියාදාමය අපි කියනවා මොකද්ද? ශ්‍රම පිරිවැය පාලනය කිරීම. මේ බලන්න. ව්‍යාපාරික ශ්‍රම පිරිවැය අවම මට්ටමක පවත්වා ගැනීමටත් ශ්‍රමයේ කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ඇති කර ගැනීමටත් කළමනාකරණයේ විසින් විවිධ ශිල්පීය ක්‍රම අනුගමනය කිරීම අපි කියනවා මොකද්ද? ශ්‍රම පිරිවැය පාලනය කිරීම. ඒත් මේක අනිත් පැත්තට කිව්වොත් ශ්‍රම පිරිවැය පාලනය කිරීමේ අරමුණු මොනවාද? ශ්‍රම පිරිවැය පාලනය කිරීමේ අවශ්‍යතාවය මොකක්ද කියලා අපිට කියවොත් කියන්න පුළුවන් මේ ටිකමනේ. නිෂ්පාදනයේ එකක පිරිවැය අඩු කර ගැනීම ශ්‍රම පිරිවැය පාලනය කිරීමේ කාර්මුණක්.
ශ්‍රමයේ කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීම, ශ්‍රමයේ ඵලදායීතාවය ඉහළ නංවා ගැනීම. ඒක නිකන් කතාවට හරියන්නේ නැහැ. ඒ සඳහා අනුගමනය කළ යුතු ශ්‍රම පිරිවෙය යටතේ අනුගමනය කළ යුතු ශිල්පීය ක්‍රම තියෙනවා. අන්න ඒව ගැන කතා බහ කිරීම තමයි, ඒව ගැන අධ්‍යයනය කිරීම තමයි අපි මේ ශ්‍රම පිරිවෙය පාඩම යටතේ අධ්‍යයනය කරන්නේ. හොඳයි. අපි ඊළඟට බලමු ශ්‍රම පිරිවෙය පාලනයකින් යුක්තව පවත්වාගෙන යාමේ වැදගත්කම. අවශ්‍යතාවය, ශ්‍රම පිරිවෙය පාලනයක අවශ්‍යතාවය. ශ්‍රම පිරිවෙය පාලනයකින් යුක්තව පවත්වාගෙන යාමේ තිබෙන වැදගත්කම. එකක් තමයි ශ්‍රමය කියන්නේ සජීවී සම්පතක්. ව්‍යාපාරයක ශ්‍රම සම්පත කියන්නේ බොහෝම වටිනාකමක් තිබෙන, බොහොම දැවැන්ත ඉපයීම් හැකියාවක් තිබෙන සම්පතක්. මේක ජීවමාන සම්පතක්. ඒ නිසා මේ සම්පත හරියාකාරව පාලනය කිරීම තුළින් ආයතනයකට ඉතාමත්ම ඉහළ ප්‍රයෝජනයක් මේ ශ්‍රම සම්පතෙන් ලබා ගන්නට පුළුවන්. මොකද ශ්‍රමිකයන්ගේ හැකියාව විවිධයි. මේක අපි නිසි ආකාරයට හරි පාලනයකින් යුතුව පවත්වා ගතහොත් ආයතනයට මේ ශ්‍රමිකයන්ගෙන් ඉහළ කාර්යක්ෂමතාවයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ තුළින් ආයතනයට ගොඩාක් වාසදායක තත්ත්වයක් උද්ගත කරගන්න පුළුවන්. ශ්‍රම පිරිවෙය පාලනය කිරීමේ යුතුව පවත්වාගෙන වැදගත්කම තමයි එකක් තමයි ශ්‍රමය මානව සම්පතක් බැවින් ඒ අජීවී සම්පතක් පාලනයට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුය. මේක මානව සම්පතක්නේ. අනිත් පැත්තෙන් කියනවා දැන් යන්ත්‍ර සූත්‍ර වගේ නෙමෙයි, ශ්‍රමයේ ධාරිතාවේ සීමාවක් නැහැ. ශ්‍රමිකයන්ගේ සිතීමේ හැකියාව, වැඩ කිරීමේ හැකියාව තියෙන විශේෂත්වයක්, එය අසීමිතයි. ඒ නිසා මේක මනාව මම කලින් සඳහන් කළ පරිදි මනාව පාලනය කරගත්තොත්, මේකේ උපරිම ප්‍රයෝජන ගතහොත් ආයතනයකට ගොඩාක් දුර යන්නට පුළුවන්. යන්ත්‍රික ධාරිතාවේ සීමා සහිත භාවයක් තිබෙනවා. ඒ නිසා ඒ උපරිම ධාරිතාවේ මට්ටමට දක්වා පමණයි යන්ත්‍රය වැඩ ගන්නට පුළුවන්. නමුත් ශ්‍රමය මානව සම්පත එහෙම සීමාවක් දකින්න පුළුවන් කමක් නැහැ. අනිත් එක හැම මානව සම්පතක්ම එක සමානක් නැහැ. ආයතනික සේවකින් 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනාගේ වැඩ කිරීමේ හැකියාව විවිධයි. සමහරෙකුට පැයෙන් කරන්න පුළුවන් වැඩය තව කෙනෙකුට පැය 4ක් 5ක් ගත වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි හරියටම ශ්‍රම සම්පත මනා ලෙස හඳුනාගෙන ඒ මනා ලෙස හැසිරීම තුළින් ආයතනයේ පැත්තෙන් ඉතාමත් වැඩදායී ලෙස, ප්‍රයෝජනවත් ලෙස, ඉහළ කාර්යක්ෂමතාවෙන් යුතුව ශ්‍රමිකයන්ගෙන් ශ්‍රමය ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ශ්‍රමය පාලනයකින් යුතුව පවත්වාගෙන යාම තුළින්. ශ්‍රම පිරිවෙය පාලනය කිරීමේ වැදගත්කමක් ඒක. 2. පිරිවෙය ඒකක වටිනාකමකින් සැලකිය යුතු ප්‍රමාණයක් ශ්‍රම පිරිවෙය නියෝජනය කිරීම නිසා ශ්‍රම පිරිවෙය පාලනයකින් යුතුව සිදු කිරීම තුළින් ඒකක පිරිවෙය අවම කරගන්න පුළුවන්. මම කලින් සඳහන් කළානේ මුළු නිෂ්පාදන පිරිවෙයෙන් සැලකිය යුතු ප්‍රමාණයක්, සැලකිය යුතු ප්‍රතිශතයක් ශ්‍රම පිරිවෙය තුළින් වැය වෙන්නේ. ඒ නිසා ආයතනය ශ්‍රමය මනා ලෙස පාලනය කළහොත්, ශ්‍රම පිරිවෙය මනා ලෙස පාලනය කළහොත් ආයතනයට පුළුවන් ඒකක පිරිවෙය අවමට්ටමකින් පවත්වාගෙන යන්නට. ආයතනයේ පිරිවෙය අවමට්ටමකින් පවත්වා ගන්න පුළුවන් උත්සාහ කළහොත් ආයතනයට පුළුවන් ඒ භාණ්ඩයෙන් හෝ සේවාවෙන් උපරිම ලාභයක් ලබා ගන්නට. ශ්‍රම පිරිවෙය පාලනයකින් තොරව පවත්වාගෙන යාමක් සිදු වුණොත්, ශ්‍රම පිරිවෙය පාලනයක් නොතිබුණහොත් ශ්‍රමය සඳහා ඉතා විශාල අධික පිරිවැයක් වැය වෙලා ඒකෙන් නිසි ප්‍රයෝජන ලබා නොගැනීම තුළින් ආයතනයක පිරිවැය ඉහළ යාම තුළින් විශාල පාඩු සිදු වෙන්නට පුළුවන්. ඒ නිසා ශ්‍රම පිරිවැය මනා ලෙස පාලනය කිරීම අවශ්‍යයි. අපි අහලා තියෙනවා රජයේ ආයතනවල ශ්‍රම පිරිවැය මනා ලෙස පාලනය වෙන්නේ නැහැ කියලා. ඒ නිසා හුඟක් රජයේ ආයතන, රාජ්‍යාංශ ආයතන දිගින් දිගට පාඩු ලබන්න එක හේතුවක් වශයෙන් ඒ සඳහා කරුණු සෙවීමට පත් කළ කමිටු වාර්තා කරන්නේ ආයතනයේ ශ්‍රම පිරිවෙය වැඩි. ආයතනයේ ශ්‍රම පිරිවෙය මනා ලෙස පාලනය වෙන්නේ නැහැ කියන එක. පෞද්ගලික අංශයට සාපේක්ෂව රාජ්‍යාංශයේ එම දුර්වලතාවය අපි දකිනවා. එහෙනම් අපි ශ්‍රම පිරිවෙය මනාව පාලනය කිරීම තුළින් පාලනය කිරීමට එක හේතුවක් තමයි ඒකක පිරිවෙය අවම කර ගැනීම. කෙටියෙන්ම කිව්වොත් ඊළඟ කාරණේ ශ්‍රමයේ ඵලදායීතාවය ඉහළ දැමීම තුළින් නිෂ්පාදනයේ වැඩිවීම මත ඒකක පිරිවෙය අවම කර ගන්නත් පුළුවන්. ඒකක පිරිවෙය අවම කර ගැනීම වගේම ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි කර ගැනීම තුළින් නිෂ්පාදනය වැඩි කර ගන්න පුළුවන්. ආයතනයක නිසි කළමනාකාරීත්වයෙන් යුතුව ශ්‍රම පිරිවෙය පාලනය කර ගන්නවා නම් එක පැත්තකින් ඒකක පිරිවෙය අඩු වෙනවා වගේම නිෂ්පාදන ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්. නිෂ්පාදන ධාරිතාවය වැඩි කර ගන්න පුළුවන්. ඒතකොට වෙළඳපොලේ ඇති ඉල්ලුමට සාපේක්ෂව අපට සැපයීමක් දෙන්න පුළුවන් කමක් ලැබෙනවා.
මෙන්න මේ ප්‍රධාන කරුණු නිසා මේ ප්‍රධාන අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා ආයතනය ශ්‍රම පිරිවැය පාලනය කිරීමක් අවශ්‍යම කළ යුතුයි. මනා ශ්‍රම පිරිවැය පාලනයක් තියෙන ආයතනයකට මේ දේවල් තුළින් උපරිම වාසි සහගත තත්ත්වයක් ඇති වෙනවාමයි. ඊළඟට බලමු ශ්‍රම කාලය වාර්තා කරන ආකාරය. ළමයි දැන් ශ්‍රම පිරිවැය පාලනය කරනකොට එහි පළවෙනි පියවර තමයි පළවෙනි අදියර තමයි ශ්‍රම කාලය වාර්තා කිරීම. මෙතන ශ්‍රම කාලය කියලා කිව්වම එහි තිබෙන ප්‍රධාන කොටස් දෙකක් පෙනී සිටින කාලය සහ ක්‍රියාකාරී කාලය කියලා. ඒතර ශ්‍රම කාලය ගැන වාර්තා කරනකොට දැන් ශ්‍රම පිරිවැයේ පළවෙනි පියවර තමයි ශ්‍රම පිරිවැය පාලනයේ පළවෙනි පියවර තමයි ශ්‍රම කාලය වාර්තා කරන්න ඕනේ. එතෙන්දි තියෙනවා පෙනී සිටි කාලය කියලා එකක් සහ ක්‍රියාකාරී කාලය. මොකද මේ දෙකේ වෙනස? පෙනී සිටි කාලය කියලා කියන්නේ එක් ශ්‍රමිකයා දවස තුල ආයතනය තුල රැඳී සිටි කාලය අපි වාර්තා කරන්න ඕනේ. ඒ කියන්නේ ආයතනයේ උදේ පැමිණි වේලාවයි ආයතනයෙන් පිටව ගිය වේලාවයි අතර කාලය අපි කියන රැඳී සිටි කාලය කියලා. දැන් අපි තුමු ඒ කියන සේවකයා උදේ 8ට ආයතනයට එනවා. හවස 5ට ආයතනයෙන් පිටත් වෙනවා. එහෙනම් උදේ 8 සහ හවස 5 අතර කාලය මොකද්ද? සේවකයා ආයතනය තුල රැඳී සිටි කාලය. උතර ක්‍රමවත් ශ්‍රම පාලනයක් තිබෙන ව්‍යාපාර හැම සේවකයෙකුගේම පෙනී සිටි කාලය වාර්තා කරන්න ඕනේ. සතියක දිනකට වැඩ කළ පැය ගණන කීයද? සතියක වැඩ කළ පැය ගණන කීයද? ඒ වගේ මාසයකට වැඩ කළ පැය ගණන කීයද? අවුරුද්දකට වැඩ කළ පැය ගණන කීයද? අපි වාර්තා තබා ගැනීමක් කළ යුතුයි. ඒ තුළින් අපිට සේවකයන්ට ගෙවීම් කරන්නත් පහසුයි. ඒ වාර්තා තබා ගැනීම තුළ එක පැත්තකින් ආයතනයේ ඒ කළමනාකරන පාලනයට දායක වෙනවා වගේම උපකාරී වෙනවා වගේම අනිත් පැත්තෙන් සේවකයාට වැටුප් ගෙවන්න වැටුප් ගණනය කරන්නත් ඒක උදව්වක් වෙනවා උපකාරී වෙනවා. ඒක කොහොම නමුත් මුලින්ම ශ්‍රම පිරිවැය පාලනයේ පළවෙනි පියවර තමයි ශ්‍රම කාලය වාර්තා කිරීම. ශ්‍රම කාලයේ එක් කොටසක් තමයි පෙනී සිටි කාලය වාර්තා කරන්නට ඕනේ. මේ පෙනී සිටි කාලය වාර්තා කිරීම සඳහා ආයතන එක් ශිල්පියකම භාවිතා කරනවා. දැන් පෙනී සිටි කාලය කියන්නේ මොකද්ද? රැඳී සිටි කාලය. රැඳී සිටි කාලය කියන්නේ මොකද්ද? ආයතනයේට සේවකයා පැමිණි වේලාවයි පිටව ගිය වේලාව අතර කාලය. මේ බලන්න ශ්‍රම කාලය වාර්තා කරන ආකාර දෙකක් තියෙනවා. එකක් පෙනී සිටි කාලය වාර්තා කිරීම, අනික ක්‍රියාකාරී කාලය වාර්තා කිරීම. අපි ඒකි මුලින් ඉස්සලම ගන්නවා පෙනී සිටි කාලය වාර්තා කිරීම. සේවා ස්ථානට පැමිණි වේලාවත් සේවා ස්ථානයෙන් බැහැරව ගිය වේලාවත් අතර කාල සීමාව නොහොත් රැඳී සිටි කාලය අපි මේ පෙනී සිටි කාලය වශයෙන් හඳුනා ගන්නවා. එක් සේවකයා කොපමණ කාලයක් ආයතනය තුල ආයතනයේ දිනක් තුල රැඳී සිටියාද කියන එක හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ශිල්පීය ක්‍රම කිහිපයක් තියෙනවා. පෙනී සිටි කාලය වාර්තා කිරීම සඳහා යොදාගත හැකි ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ ආයතනයෙන් ආයතනයට එක වෙනස් වෙන්නත් පුළුවන්. එකක් තමයි පැමිණීමේ ලේඛන භාවිතය. මේක බොහෝ විට කාර්යාල සේවකයන් සඳහා උචිත ක්‍රමයක් පැමිණීමේ ලේඛන පවත්වාගෙන යාම. මේ පැමිණීමේ ලේඛනය පවත්වාගෙන යාමේදී සිදුවන්නේ හැම සේවකයෙකුම නම ඉස්සරහින් තියෙනවා පැමිණි වේලාව සහ පිටව ගිය වේලාව සහ අත්සන. සේවකයා තමන්ගේ සේවයට පැමිණි ගමම තමන්ගේ නම ඉදිරියෙන් තමන් පැමිණි වේලාව සඳහන් කරලා අත්සන් කරන්න ඕන. අපි තු සේවකයා උදේ වැඩට ආවේ 8:30ට 8:30 කියලා දාලා අත්සන් කරන්න ඕන. ආයතනයෙන් සේවා ස්ථානයෙන් සේවකයා බැහැර වෙනවා නම් හවස 5ට සවස් 5 දාලා අත්සන් කරන්න ඕන. උතර ඒ පැමිණීමේ ලේඛනය තුලින් සේවකයාගේ එක් සේවකයාගේ පැමිණි වේලාව පිටව ගිය වේලාව වාර්තා වෙන නිසා රැඳී සිටි කාලය හඳුනා ගන්න පුළුවන්. රැඳී සිටි කාලය හඳුනා ගන්න අවශ්‍යම දේ තමයි පැමිණි වේලාවයි පිටව ගිය වේලාවයි. ඒක ලිඛිතව සඳහන් කරලා සේවකයාගේ තහවුරු කිරීමේ සේවකයා විසින් අත්සන් කරලා පවත්වා ගන්න ලේඛනය අපි කියනවා පැමිණීමේ ලේඛනය. බොහෝ විට කාර්යාල සේවකයන් සඳහා මේ ක්‍රමය යෝග්‍ය වෙනවා. ඔය පොත අත්සන් කරනවා කියලා කියන්නේ උදේම ගිහුවම පොත අත්සන් කරන දැන් පාසල් වල අපි දන්නවා විදුහල්පල මුලින්ම ගුරුවරු හෝ අනිකුත් සේවක කාර්ය මණ්ඩලය සේවයට පැමිණි ගමන් මුලින්ම ගිහලා කාර්යාලයට ගිහලා පොත අත්සන් කරනවානේ. මේක තමන් පැමිණි බව සාතික කරනවා. පැමිණි වෙලාව සඳහන් කරනවා. පිට වෙන වේලාවත් එහෙමයි. යනකොටත් එහෙමයි. ඒ තුලින් රැඳී සිටි කාලය හඳුනා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. දෙක ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රමය. අද සමහරක් ව්‍යාපාර ආයතන එක් සේවකයන්ගේ පැමිණි වේලාව පිටව ගිය වේලාව නැත්නම් රැඳී සිටි කාලය වාර්තා කිරීම සඳහා යොදා ගන්නා ක්‍රමයක් වශයෙන් මේ ඇඟිලි සලකුණු ක්‍රමය භාවිත කරනවා. පුංචි යන්ත්‍රයක් තියෙනවා. එක් සේවකයා ආපු ගමන්
තමන්ගේ ඇඟිල්ලේ මේ යන්ත්‍රය මත තබන්න ඕන. ඒතොර ඒ සේවකයාගේ ඒ ඇඟිලි සලකුණු 90 හඳුනා ගන්නවා. කලින් ඒව රෙකෝඩ් කරලා තිබෙන්නේ. ඒ ඇඟිලි සලකුණු 90 සේවකයාගේ නම, සේවා අංකය ඔක්කොම මේ යන්ත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ඇතුළත ඇඟිලි සලකුණු තැබුවාම එයා පැමිණි වේලාවේ ඒ යන්ත්‍රය තුල වාර්තා වෙනවා. යනකොටත් එමය ඇඟිලි සලකුණු යෙදුවාම එයා සේවකයා ආයතනයෙන් පිටව ගිය වෙලාව වාර්තා වෙනවා. ඒ අනුව එම යන්ත්‍රය තුල සටහන් වෙනවා සේවකයා රැඳී සිටි කාලය. ඒතර රැඳී සිටි කාලය වාර්තා කිරීම සඳහා යොදාගත හැකි දෙවන ක්‍රමයේ වශයෙන් අපි හඳුනා ගන්න පුළුවන් ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය. පළවෙනි එක මොකද කිව්වේ? පැමිණීමේ ලේඛන භාවිතය. නේද? 3 බාකෝඩ් ක්‍රමය. විශේෂ ඛේත සහිත කාඩ් යොදා ගැනීම. හුඟා කාර්යවල මේ ක්‍රමය තියෙනවා. හැම සේවකයෙකුටම වෙනම බාකෝඩ් එකක් දීලා තියෙනවා. හඳුනුම්පත වගේ කාඩ් පතක් තිබෙනවා. ඒ බාකෝඩ් එක ඒ යන්ත්‍රයට ස්පර්ශ කළාම එයාගේ අංකය ඉදිරියෙන් එයා පැමිණි වෙලාව වාර්තා වෙනවා. යනකොටත් එහෙමයි එකේ බුවාම යන්ත්‍රයට ස්කෑන් කළාම එයා පිටව ගිය වෙලාව වාර්තා වෙනවා. ඒතර මේ විශේෂ ඛේත සහිත ක්‍රමය බාකෝඩ් ක්‍රමය තුලිනුත් වෙන්නේ සේවකයා රැඳී සිටි වෙලාව වාර්තා වීම. පැමිණි වෙලාවයි පිටව ගිය වෙලාව වාර්තා වෙනවා. එකක විදියට වෙන්නේ කලින් එකේදී අත්සන් කරලා සේවකයා විසින්ම වෙලාව ලියනවා. අත්සන් කරනවා. මේකෙදි දෙවෙනි එකේදී තමයි ඇඟිලි සලකුණු යොදනවා. ඒතර පැමිණි වෙලාව පිටව ගිය වෙලාව වාර්තා වෙනවා. තුන්වෙනි ක්‍රමේ බාකෝඩ් ක්‍රමයේදී බාකෝඩ් පත කේත පත්‍රය අනුව මෙහෙම ඇල්ලුවාම යන්ත්‍රයට පැමිණි වෙලාව වාර්තා වෙනවා. යනකොටත් ඇල්ලුවාම පැමිණි වෙලාව පිට වෙන වෙලාව වාර්තා වෙනවා. ඒත් රැඳී සිටි කාලය වාර්තා කිරීම සඳහා යොදා ගන්න තව ක්‍රමයක්. ඊළඟට තියෙනවා වේලා සටහන් කිරීමේ යන්ත්‍රය. වේලාපත් ක්‍රමය කියලා කියනවා. වේලාපත කියලා තියෙන ක්‍රමයක් යන්ත්‍රයක්. වේලාපත් සටහන් කරන යන්ත්‍රය කියලා වේලාපත් කාඩ් පතක් තියෙනවා. සේවකීන්ට. හැම සේවකයෙක් සඳහාම කාඩ් පත් තියෙනවා. Tamanට තියෙන මෙහෙමයි සේවයට පැමිණෙනකොට රාක්කයක් වෙනවා. රාක්කයේ තුල තියෙනවා මෙහෙම එක් එක් සේවකයාට මේ වේලාපත. හරිද? ඒ වේලාපත අරගෙන තමන්ට මේ වේලාපත අරගෙන යන්ත්‍රයට ඇතුළත් කළාම ඒ සේවකයා පැමිණි වෙලාව වාර්තා වෙනවා. පිට වෙනකොටත් එහෙමයි තමන්ගේ හිමි අංකයේ වේලාපත අරගෙන යන්ත්‍රයට ඇතුළත් කළාම පිටව ගිය වෙලාව වාර්තා වෙනවා. ඒතර වේලාපත් ක්‍රමයට වේලාපත් යන්ත්‍රය ආශ්‍රයෙන් කරන්නේ වේලාපත ක්‍රමයේ කෙරෙන්නේ පැමිණි වේලාවයි පිටව ගිය වේලාවයි සටහන් කිරීම. ඒතර මේ සියලුම ශිල්පීය ක්‍රම වලින් කුමක්ද මේ වාර්තා කරන්නේ? රැඳී සිටි කාලය. සේවකයා සේවා ස්ථානය තුල රැඳී සිටි කාලය කොපමණ වේලාවද කියන එක තමයි මෙම ශිල්පීය ක්‍රම තුලින් වාර්තා වෙන්නේ. එය අපි කතා කළේ ශ්‍රම කාලය වාර්තා කිරීමේ පළවෙනි ක්‍රමය මොකද්ද? පෙනී සිටි කාලය වාර්තා කිරීම හා පෙනී සිටි කාලය වාර්තා කිරීම සඳහා භාවිතා කරන ශිල්පීය ක්‍රම. හොඳයි අපි ඊළඟට බලමු ශ්‍රම කාලය වාර්තා කිරීමේ ඊළඟ කර්තව්‍ය ක්‍රියාකාරී කාලය වාර්තා කිරීම. මොකක්ද මේ ක්‍රියාකාරී කාලය කියලා කියන්නේ? දැන් ඔබ දැක්ක පෙනී සිටි කාලයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සේවකයා එක් එක් දවස් තුළ වැඩ ආයතන තුළ රැඳී සිටි කාලය හඳුනා ගැනීම නේද? ක්‍රියාකාරී කාලය තුලකින් බලාපොරොත්තු වන්නේ ඒ රැඳී සිටි කාලය තුලදී එක් එක් සේවකයා විසින් කරන ලද කාර්යයන් හා ඒ වෙනුවෙන් ගත කරන වේලාවන් හඳුනා ගැනීම. සේවකයා දැන් උදේ 8 සිට 5 දක්වා වැඩ කළා. එතකොට රැඳී සිටි කාලය වාර්තා වෙනවා. උදේ 8ට ආව 5ට ගියා. එතකොට රැඳී සිටි කාලය පැය 8ක් කියලා වාර්තා වෙනවනේ. හරි මේ පැය 8 තුල සේවකයා මොනවද කළේ? දැන් මේ පැය 9 තුල සේවකයා මොනවද කළේ? සේවකයා ඒ රැඳී සිටි කාලය තුල සිදු කළ කාර්යයන්ද ඒ වෙනුවෙන් ගත කළ කාලයන්ද හඳුනා ගැනීම සඳහා පිළිවෙල කරන වාර්තා අපි කියනවා මොනවද? ක්‍රියාකාරී කාලය සටහන් කරන වාර්තා කියලා. ක්‍රියාකාරී කාලය සේවකයා ඒ රැඳී සිටි කාලය තුල කළ කාර්යයන් ක්‍රියාකාරී වුණේ කොයි ආකාරයටද? ක්‍රියාකාරී කාලය කොච්චරද කියලා හඳුනා ගැනීම සඳහා පිළිවෙල කරන වාර්තා තමයි අපි කියන්නේ මොනවද? ක්‍රියාකාරී කාලය සටහන් කරන වාර්තා කියලා. නේ බලන්න. ක්‍රියාකාරී කාලය සටහන් කරන වාර්තා යනු සේවකයෙකු විසින් කරන ලද කාර්ය හා ඒට ගත කළ කාලය. මොනවද කළ කාර්යයන්? ඒට ගත කළ කාලය වාර්තා කිරීම සඳහා යොදා ගන්න ලබන වාර්තා වේ. ආයතනයේ ස්වභාවය අනුව එම වාර්තා විවිධ වී හැකිය. ඒ අනුව ක්‍රියාකාරී කාලය සටහන් කරන වාර්තා මෙසේ නම් කරන්න පුළුවන්. ළමයි දැන් මෙතෙන්දී අපි නිමල් කියන සේවකයා උදේ 8ට ආව හවස 5ට තමයි ගිහින් තියෙන්නේ. ඒක අර පෙනී සිටි කාලයේ වාර්තා කරන ශිල්පීය ක්‍රම වාර්තාවකින් හඳුනාගෙන තිබෙනවා.
වේලාපත් ක්‍රමයෙන් හරි ඇඟිලි සලකුණු ක්‍රමයෙන් හරි බාකෝඩ් ක්‍රමයෙන් හරි පැමිණීමේ ලේඛනයෙන් හරි හඳුනාගෙන තියෙනවා. તો මේ උදේ 8 ඉඳන් හවස 5 දක්වා මේ සේවකයා ආයතන තුල රැඳී සිටියා. මේ කාලය තුල මෙයා මොනවද කරලා තියෙන්නේ? ඒ කරන ලද කාර්යයන් සඳහා කොයිතරම් කාලයක් ගත කරලා තිබෙනවද? අන්න එය දැන ගැනීමට අනිවාර්යයෙන්ම කළමනාකරණයට අවශ්‍යයි. එක් සේවකයා දවසේ ආවම මොනවද කරන්නේ? ඒක අපි හඳුනා ගන්න ඕන කළමනාකාරීත්වය. එය හඳුනා ගැනීම සඳහා පිළිවෙල කරන වාර්තා තමයි අපි කියන්නේ මොනවද? ශ්‍රමයේ ක්‍රියාකාරී කාලය සටහන් කරන වාර්තා කියලා. මේ සඳහා වාර්තා කිහිපයක් තිබෙනවා. මේවා ආයතනයේ ස්වභාවය අනුව තම තමන්ට සුදුසු ආකාරයට මේ වාර්තා හඳුනා ගන්න පුළුවන්. යොදා ගන්නට පුළුවන්. එකක් අපි කියනවා කාලපත්‍ර කියලා, ටයිම් ෂීට්. මේ කාලපත්‍ර වල තියෙනවා දෛනික කාලපත්‍රය, සති කාලපත්‍රය කියලා එක. අපි හඳුනමු එකින් එක. ඊළඟට තව තියෙනවා කෑලි වැඩ තුණ්ඩුව, කාර්ය තුණ්ඩුව, කාර්ය පිරිවැය පත්‍රිකාව, අක්‍රීය කාලපත්‍රය. මෙන්න මේ ආකාරයට ශ්‍රමයේ ක්‍රියාකාරී කාලය වාර්තා කිරීම සඳහා යොදා ගන්නා පත්‍රිකා කිහිපයක් තියෙනවා. කාලපත්‍ර, දෛනික කාලපත්‍ර, සති කාලපත්‍ර, කාර්ය තුණ්ඩුව, කාර්ය පිරිවැය පත්‍රිකාව, කෑලි වැඩ තුණ්ඩුව, අක්‍රීය කාලපත්‍රය. මම කලින් සඳහන් කළේ ඒ විදිහට. අපි දැන් ඊළඟට බලමු එක් එක් පත්‍රිකාව ගැන පැහැදිලි කර ගැනීමක් කරමු. ඒක හැඩතලය බලමු. හොඳයි, අපි ඉස්සෙල්ලාම බලමු ශ්‍රමයේ ක්‍රියාකාරී කාලය වාර්තා කිරීම සඳහා යොදා ගන්නා කාලපත්‍ර කියලා කියන්නේ මොනවද? කාලපත්‍ර කියන එකෙන් අදහස් කරන්නේ මේකෙත් තියෙන දෙකක්, දෛනික කාලපත්‍ර හා සති කාලපත්‍ර කියලා. පොදුවේ කිව්වොතින් එක් එක් දිනයන්හි එක් එක් සතියක් තුළදී සේවකයෙකු විසින් ඉටු කළ කාර්යයන් හා ඒ වෙනුවෙන් ගත කළ කාලයන් පැහැදිලිව දැක්වෙන ආකාරයට පිළියෙල කරන පත්‍රිකාව අපි කියනවා කාලපත්‍ර කියලා. දැන් සාමාන්‍යයෙන් කර්මාන්තශාලාවේ සේවකයින්ට සේවක කණ්ඩායම භාරව කෙනෙක් ඉන්නවා, වැඩමූලික කියලා. දැන් සුපරීක්ෂකවරයා ඉන්නවනේ. සුපරීක්ෂකවරයා සාමාන්‍යයෙන් කරන්නේ වැඩට උදේ පැමිණියාම සේවකයින්ට කාර්යයන් සඳහා උපදෙස් දීලා මෙන්න මේ කාර්ය ඕව කරන්න ඕන කියලා එයාට හැමෝටම මේ ටයිම් ෂීට් එකක් දෙනවා. මේ ටයිම් ෂීට් එකෙන් තමයි කාලපත්‍රයේ පුරවන්න ඕනේ සේවකයා. සේවකයා උදේ ආවම අපි දුම් පළවෙනි වැඩේ ජොබ් නම්බර් 1 පටන් ගත්ත උදේ 8ට ඉවර කළේ 10ට. මෙන්න මේ වෙලාව තුළ මේකයි කළේ කාර්යය. අපි දුම් ලීබඩු කම්මලක් කියන්නකෝ හරි. පුටුවක කකුල් සෑදීම. ඊළඟ අපෝ ඊළඟ වැඩේ පටන් ගත්තා අපෝ 10:20ට. ඊළඟ ඉවර කළේ 11:00ට. ඒ දවස් තුළ කරන ලද එක් එක් කාර්යයන් සහ ඒ වෙනුවෙන් ගත කළ කාලයන් සඳහන් කරන පත්‍රිකාව. මේක සේවකයා විසින්ම සම්පූර්ණ කරන්න ඕනේ. අවසානයේ වැඩමූලිකවරයා ඒක තහවුරු කරන්නට ඕනේ. මේ බලන්න. එක් එක් කාර්ය සඳහා ගත කළ කාලය ඇතුළත් කරමින් සේවකයෙකු විසින්ම සම්පූර්ණ කරන ලබන පත්‍රිකාව කාලපත්‍රය වේ. මේ අනුව සේවකයා විසින් දෛනිකව වැය කළ කාලය සටහන් කරන පත්‍රිකාව දෛනික කාලපත්‍රය ලෙසද සතිපතා වැය කළ කාලය සඳහන් කරන පත්‍රිකාව සති කාලපත්‍රය වශයෙන්ද හඳුන්වනවා. ඩේලි ටයිම් ෂීට්, වීක්ලි ටයිම් ෂීට් කියලා වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ සමහරක් ආයතන දිනපතා මේ කාලපත්‍රය දෙනවා සේවකයින්ට පුරවන්න කියලා. ඒක දෛනික කාලපත්‍රයක්. ඒක තියෙන්නේ එක දිනකදී සිදු කළ වැඩ ටික. හා ගත කළ කාලය. සමහරක් ආයතන මේක සතිපතා දෙනවා. මොකද සමහරක් ජොබ් තියෙනවා, සමහරක් වැඩ තියෙනවා. එක දවසින් ඉවර කරන්න බෑ. ඒතර වැඩේ පටන් ගන්න වෙලාව ලියන්න පුළුවන්, වැඩේ අවසන් කරපු වෙලාව ඉවර කරන්න බැරි වෙන්න පුළුවන්. දවස් කිහිපයක් ගත වෙන වැඩ තියෙන්න පුළුවන්. එහෙම වුණාම සති කාලපත්‍රයක් දෙන්නේ. මේ සති කාලපත්‍රයේ තියෙනවා සති හැම දවසකම සේවකයා කළ වැඩය, ඒ වැඩේ පටන් ගත්ත වෙලාව, අවසන් කළ වෙලාව තියෙනවා. එහෙම සඳහන් කරපු සේවකයා විසින්ම සම්පූර්ණ කරලා බාර දෙන පත්‍රිකාව තමයි අපි කියන්නේ කාලපත්‍රයේ සති කාලපත්‍රය. මේ දෙකේ වෙනස තමයි දිනපතා නිකුත් කරන්නේ නම් දෛනික කාලපත්‍රය, සතිපතා නිකුත් කරන්නේ නම් සති කාලපත්‍රය. මෙන්න මේ වගේ ආකෘතියක් පෙන්වන්න පුළුවන් කාලපත්‍රයක. මේ ඉතින් දෛනික කාලපත්‍රයක ආකෘතිය. දෛනික කාලපත්‍රය මේ වගේ පත්‍රිකාවක්. මේක තියෙනවා සේවකයාගේ අංකය, අනුක්‍රමික අංකයක් තියෙනවා, සේවකයාගේ නම තියෙනවා, ඒ වගේම දිනය තියෙනවා. මේ දිනය පිරිවැය මධ්‍යස්ථානයේ දෙපාර්තමේන්තුවේ මේ සේවකයා වැඩ කරන අංශය පිරිවැය මධ්‍යස්ථානයේ මොකද්ද? ලීබඩු අංශය, ලීබඩු ලීරීම අංශයද, නිම කිරීම අංශයද, පින්තරු අංශයද ආදී වශයෙන්. ඊළඟට මේකේ තියෙනවා මෙහෙම වැඩ යනෝ අංකය, ජොබ් නම්බර් එක. ඉතින් කාලේ වැඩේ පටන් ගත්ත වෙලාව, වැඩේ අවසන් කළ වෙලාව, ඒ සඳහා ගත කළ කාලය සාමාන්‍ය පැය කොච්චරද, අතිකාල පැය. ඕවර් ටයිම් වෙලාව අපි කතා කරනවා සාමාන්‍ය වෙලාවෙන් බැහැර වැඩ කළ පැය කොච්චරක් වැඩ කළාද?
මේක පිරිවැන්සේ විසින් මේ කොටස භාවිත කරන සම්මත පැය ගණන බලලා වැටුප් අනුපාතික දාලා සේවකයාගේ ඒ කාර්ය සඳහා වැය කළ පිරිවැය වෙනම ගණනය කරනවා. හරිද? ඊළඟ ශ්‍රමිකයාගේ අස්සන මෙතන තියෙනවා. වැඩමූලිකවරයාගේ අස්සන මෙතන තියෙනවා. ගණන් බැලූ පිරිවැය නිලධාරිගේ අස්සන මෙතන තියෙනවා. මෙන්න මේ වගේ පත්‍රිකාවක් අපි කියනවා දෛනික කාලපත්‍රය. කාලපත්‍රයේ දෛනික කාලපත්‍රය. මේක සති කාලපත්‍රය වෙන මේක සතියකට හදන. මෙතන දිනයට දවස් තුනක් සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පති සිකුරාදා එහෙම තියෙනවා. ඒතර ඒ දවසේ වැඩි ආරම්භ කළ වෙලාව, ඒක අවසන් කළ දිනේ වෙලාව, ගත කළ කාලය ඔක්කොම සඳහන් කරනවා. ඒතර එක් කාර්ය මේ කාලපත්‍රයකින් දෛනික හෝ සති කාලපත්‍රයකින් හඳුනා ගන්න පුළුවන්. එක් සේවකයා විසින් ඉටු කළ කාර්ය හඳුනා ගන්න පුළුවන්. මොකද කළ ජොබ් එක, මොකද කළ කාර්ය සහ ඒ වෙනුවෙන් ගත කළ වෙලාව. අපි තුමු මෙතන කාර්ය. එනෝ මං කේක කාර්යය තමයි පුටුවක් සෑදීම. ආරම්භ කළ වෙලාව උදේ 8:10 ඉවර කළේ හවස 3:10ට. එහෙනම් සම්මත පැය ගන්න එනවනේ. සාමාන්‍ය පැය කොච්චරද අතිකාල පැය කොච්චරද කියලා එනවා. හරි නේද? හොඳයි. ඒක පුරවන්න ඕනේ. ඒ අනුව මේ අනුව සේවකයාගේ කාර්ය හා කාලය සඳහන් වෙන නිසා අපි මේවට කාලපත්‍ර කියලා කියනවා. දෛනික කාලපත්‍රය, සති කාලපත්‍රය වෙනස් වෙන්නේ දිනපතා නිකුත් කිරීම දෛනික කාලපත්‍රය, සතිපතා නිකුත් කිරීම සති කාලපත්‍රය. ස්වභාවය එකයි. ඊළඟ කාර්ය තුණ්ඩුව. මේකත් මේ ශ්‍රමයේ ක්‍රියාකාරී කාලය වාර්තා කිරීම සඳහා භාවිත කරන තව පත්‍රිකාවක්. කාර්ය තුණ්ඩුව කියන්නේ ජොබ් ටිකට් කියන එක. මේකෙන් කරන්නේ සේවකයාට මේ ටිකට් පත දෙන්නේ කාර්යෙන් කාර්යයට. කලින් දෛනික කාලපත්‍ර හෝ සති කාලපත්‍ර කාර්ය නෙමෙයි එක දිනකට නැත්නම් සතියකට. මේකමනේ කාර්යෙන් කාර්යයට. ජොබ් එකෙන් ජොබ් එකට. කාර්යෙන් කාර්යයට සේවකයාට උපදෙස් දීම අවශ්‍ය තැන් වලදී යොදාගන්නේ කාර්ය තුණ්ඩුවක්. අපි තුන් සේවකයෙකුට යම් උපදේශකවරුන් නැත්නම් වැඩමූලික විසින් උපදෙස් දෙනවා මෙන්න මේ කාර්ය කරන්න මෙන්න මේ විදිහට. ඒක මෙයා ජොබ් ටිකට් එක දෙනවා. කාර්ය තුණ්ඩුව දෙනවා. ඒ කාර්ය නිමවුණෙන් පස්සේ ඒ සඳහා ගත කළ වේලාව, ආරම්භක වේලාව, අවසන් කළ වේලාව, කරන ලද කාර්ය සඳහන් කරලා ජොබ් ටිකට් එක නැවත බාර දෙන්න ඕන වැඩමූලිකවරයාට. යම් සේවකයෙක් දිනකට කාර්යයන් 5ක් කළා නම් ඒ සේවකයා නමින් ජොබ් ටිකට් 5ක් එන්නට ඕනේ එතකොට. ඒ ජොබ් ටිකට් එක තියෙන්නේ නැත්නම් කාර්ය තුණ්ඩුවේ තියෙන්නේ එක් සේවකයා විසින් කළ කාර්යයයි ඒ වෙනුවෙන් ගත කළ කාලයයි. දින සතිය නිමේ අදාළ වෙන්නේ නැහැ. කාර්ය තමයි බලන්නේ. දැන් මේ බලන්න. සේවකයෙකු විසින් කළ යුතු කාර්යයන් නිම කිරීම ඊට අදාළ උපදෙස් දීම කාර්ය ආරම්භයේදී සිදු වෙනවා. එම කාර්යන ගත කළ කාලෙද සටහන් කරමින් යොදා ගන්නා පත්‍රිකාව කාර්ය තුණ්ඩුව. කාර්ය පටන් ගන්නකොටම වැඩමූලිකවරයා උපදෙස් දෙනවා මෙන්න මේකයි කරන්න ඕනේ මෙහෙමයි කරන්න ඕනේ කියලා ජොබ් ටිකට් එක දෙනවා. කාර්ය පටන් ගන්නකොටම ලියනවා මෙන්න මේ පටන් ගත්ත මේ වෙලාවට ඉවර කළේ මේ වෙලාවට මෙන්න මේක තමයි කාර්යය. හරිද මං කිව්වේ සේවකයා උතර එක සේවකයෙක් දැන් දෛනික කාලපත්‍රය නම් දවසට එකයි හදන්නේ. සති කාලපත්‍රය නම් සතියකට එකයි හදන්නේ. ජොබ් කාර්ය තුණ්ඩුව සමහරකට දවසකට 2-3ක් වෙන්න පුළුවන්. සතියකට 25-30ක් වෙන්න පුළුවන්. කාර්යෙන් කාර්ය වෙනස්. සමහර කාර්යයක් පටන් ගන්න දවස් 3ක් ගියා නම් දවස් 3කට සැරයක් තමයි 3කට පස්සේ තමයි කාර්ය තුණ්ඩුව නිම කරන්නේ. කාර්ය පටන් ගන්න කාර්ය තුණ්ඩුව දෙනවා. ආයි බාර දෙන කාර්ය අවසන් වුණාම. පැහැදිලි නේද? ඒ දවස් කිහිපයක් ගත වන කාර්යයක් නම් ඒ දවසේ කරන ලද කාර්ය කොටසයි වෙලාවයි සඳහන් කරනවා. දෙවෙනි දවසේ මෙච්චර වැඩ කොටසක් කළා. කොහොමද කාර්ය නිම කරගෙන පස්සේ තමයි කාර්ය තුණ්ඩුව බාර දෙන්නට ඕනේ. හරි නේද? හොඳයි. તો කාර්ය තුණ්ඩුවක ආකෘතියක් ගත්තොත් මෙන්න මේ වගේ. කාර්ය තුණ්ඩුව අර වගේ ශ්‍රමිකයාගේ නම, කාර්ය අංකය, දිනය, දෙපාර්තමේන්තුවේ අංශේ නම, ආරම්භ කර වේලාව, අවසන් කර වේලාව. මෙහෙම ඒ කියන්නේ කාර්ය නම. අපි පුටුවක් සෑදීම. එතකොට ගත කළ වේලාව වල සාමාන්‍ය පැය කීයක් වැඩ කළාද? අතිකාල පැය කීයක් වැඩ කළාද? පැයකට ගෙන වැටුප් අනුපාතික පිරිවැය වෙන මේ කොටස පිරිවැය අංශයේ නිලධාරීන් කරනවා. සේවකයා සම්පූර්ණ කරන්න ඕනේ ආරම්භ කළ වේලාවයි අවසන් කළ වේලාවයි ගත කළ කාලය නේද? කරලා දෙ වැඩයි. අවසන් අස්සම් කරනවා. ශ්‍රමිකයා ගස්සන, නියාමකයා ගස්සන, පරීක්ෂකවරයා ගස්සන පිරිවැය අංශයේ ඒ අංකය උකුණු තියෙනවා. මේ විදිහට අදහස තේරුම් ගන්න කාර්යෙන් කාර්යයට කරන ලද කාර්ය හා ඒ සඳහා ගත කළ කාලය සඳහන් කර තුණ්ඩුව කාර්ය තුණ්ඩුව. එක් දිනකදී කරන ලද කාර්යයන් සහ ඒ සඳහා ගත කළ කාලයන් වාර්තා කරන වාර්තාව දෛනික කාලපත්‍රය. එක් සතියකදී කරන ලද කාර්යයන් හා ඒ සඳහා ගත කළ කාලයන් දක්වන වාර්තාව සති කාලපත්‍රය. හරි නේද? හොඳයි. ඊළඟ එක කාර්ය පිරිවැය පත්‍රිකාව. මේක ටිකක් වෙනස්. හඳුනගමු. කාර්ය පිරිවැය පත්‍රිකාව කියලා කියන්නේ ළමයි
දැන් අපි මෙතෙක් කතා කරපු පත්‍රිකා තුනම එක් සේවකයෙක් සඳහා අදාළ වුණේ. දෛනික කාලපත්‍රය එක සේවකයෙකුට දෙන්නේ. එක් සේවකයෙකුට වෙනම දෙන්නේ. සති කාලපත්‍රයත් එක් සේවකයට වෙනම දෙන්නේ. කාර්ය තුන්දුවත් එක් සේවකයට වෙන වශයෙන් දෙන්නේ. කාර්ය පිරිවැය පත්‍රිකාව වනහි යම් කිසි කාර්යයක් නිම කිරීමට සේවකින් කිහිප දෙනෙක් කණ්ඩායමක් සම්බන්ධ වෙන අවස්ථාවක තමයි මේ කාර්ය පිරිවැය පත්‍රිකාව භාවිතා කරන්නේ. ඒ කියන්නේ යම් කිසි කාර්යයක් නිම කරන්න සේවකින් කිහිප දෙනෙක් සම්බන්ධ වෙනවා. ගෲප් එකක්, කණ්ඩායමක්. මොකද A B C D කියලා 4 දෙනෙක් සම්බන්ධ වෙනවා. ඒතර මේකෙදි වෙන්නේ එම කාර්ය නිම කිරීම සඳහා සේවකින් කිහිප දෙනෙක් සම්බන්ධ වෙලා තිබෙන අවස්ථාවක ඒ සම්බන්ධ වුණු සේවකින් කවුරුන්ද, එක් සේවකයාගේ කාර්ය වෙනුවෙන් ගත කළ කාලය, ඒ වගේම මේ සඳහාගේ පිරිවැය, ගත කළ කාර්ය වගේම එම කාර්ය සම්පූර්ණ කිරීමට ගත වැය වෙච්ච සම්පූර්ණ සම පිරිවැය. කාර්යයි පිරිවැය දෙකම සඳහන් වෙනවා. මුළු කාර්යයම සම්පූර්ණ පිරිවැය. ඒක මේ කාර්ය පිරිවැය පත්‍රිකාව කියලා කියන්නේ. ඒ කණ්ඩායම විසින් මේ කාර්ය වෙනුවෙන් ගත කළ කාලය සහ එම කණ්ඩායමට ඒ කාර්ය නිම කිරීම සඳහා ආයතන විසින් වැය කළ ශ්‍රම පිරිවැය මේ සියල්ලම එකවර සඳහන් වෙන පත්‍රිකාව අපි කියනවා කාර්ය පිරිවැය පත්‍රිකාවක් කියලා. මේක දැන් සේවකයන් 4 දෙනෙක් වෙනවා. සේවකයා අතින් අත මාරු වෙන අවස්ථා තියෙනවා. පළවෙනි සේවකයා සම්පූර්ණ කළා ඊළඟ දෙවෙනි සේවකයාට දෙනවා. ඉතින් එයා වැඩ පටන් ගත්ත වැඩේ පටන් ගත්ත වෙලාව ඉදම කියලා එයා කරපු කාර්ය සඳහන් වෙනවා. ඊළඟ C ළඟට යනවා ඒක. එයා කළ කාර්යය එයා පටන් ගත්ත වෙලාව අවසන් කළ වෙලාව සඳහන් වෙනවා. ඒත් එක් සේවකයා විසින් එම කාර්ය නිම කරන්න දායක වෙච්ච ආකාරය සමයෙන් හා එක් සේවකයාට කරන ලද ගෙවීම අවසානයේ මුළු කාර්යයටම මේ අපි තුන් සේවක 4 දෙනෙක් හිටින 4 දෙනාටම කළ ගෙවීම සඳහන් වෙනවා. මුළු කාර්යයම සම පිරිවැය වාර්තා වෙනවා. ඒක මේකට කාර්ය පිරිවැය පත්‍රිකාව කියලා කියන්නේ. මේ බලන්න එක් මෙහෙයුමකට අදාළව එක් සේවකයා විසින් ඉටු කරන ලද කාර්යයන් වෙනුවෙන් වැය කළ කාලය සටහන් කිරීම සඳහා මේ පත්‍රිකාව භාවිත කරේ. මෙහෙයුමකට එක් මෙහෙයුමකට එක් සේවකයා කිහිප දෙනෙක් කරන ලද කාර්යයන් වෙනුවෙන් වැය කළ කාලය සටහන් කිරීම තමයි මේ පත්‍රිකාවෙන් භාවිත කරන්නේ. කාර්ය අවසන් වීමෙන් පසු එම කාර්යයේ වැය වූ පිරිවැය විසින් මෙමගින් සොයාගත යුතුය. කාර්ය අවසන් වුණාන් පස්සේ අපිට පුළුවන් මේ කාර්ය පිරිවැය පත්‍රිකාව තුලින් ඒ කාර්ය සම්පූර්ණ පිරිවැය වාර්තා කරන්න. එසේ මේ පත්‍රිකාව කාර්ය අවසන් වන තෙක් අතින් අතට මාරු වීම වෙමින් ගමන් කරන අතරම සේවකයා විසින් කාර්ය අදාළ කාර්ය හා කාලය මෙහි සටහන් කරයි. දැන් සේවක 4 දෙනෙක් මේ කාර්යයට සම්බන්ධ වුණා නම් ඒ කාර්ය සේවක 4 දෙනාට මේ කාර්ය පිරිවැය පත්‍රිකාව අතින් අත මාරු වෙනවා. තම තමන්ගේ වැඩේ හා තම තමන් ගත කළ කාලය සඳහන් කරන්නට ඕනේ. අවසානයේ මුළු පිරිවැය අංශය ඒ අනුව හඳුනා ගන්න පුළුවන්. මේ පත්‍රිකාවෙන් ලැබෙන වාසියක් වන්නේ මෙතින් එක් කාර්යයට අදාළ පිරිවැය එකම පත්‍රිකාවක් මගින් ලබාගත හැකි වීමයි. සම්පූර්ණ කාර්යයේ පිරිවැය මේ තුලින් හඳුනා ගන්න පුළුවන්. ඒක මේ ක්‍රමේ මේ පත්‍රිකාවේ තියෙන වාසියක්. දැන් මෙහෙමයි කාර්ය පිරිවැය පත්‍රිකාවක ආකෘතිය වෙන්නේ. කාර්යාංකයේ විස්තර උපදෙස් ආරම්භ කළ වෙලාව සම්පූර්ණ කළ වෙලාව එක් සේවකයෙක් විසින් ශ්‍රමිකයාගේ අංක 1 අංක 2 කොහොම එනවා. ඒ සේවකයා ආරම්භ කළ වෙලාව අවසන් කළ වෙලාව. ඒ අනුව සාමාන්‍ය වේලාව අතිකාල වෙලාව ගෙවීම සම්පූර්ණ වැටුප් පිරිවැය වෙනවා. මේ කොටස පිරිවැයන්සේ විසින් කරන්නේ සේවකයාට කරන්න තියෙන්නේ තමන්ගේ අංකය දාලා තමන්ගේ කාර්ය ආරම්භ කළ වෙලාව අවසන් කළ වෙලාව ලියන්න ඕන. ඒතර සමස්ත කාර්ය මණ්ඩලයේ එම කණ්ඩායම විසින් කරන ලද කාර්යය හා ඒ වෙනුවෙන් ගත කළ කාලය වාර්තා වෙනවා. ද උඩිම වාර්තා වෙනවනේ විස්තරනේ මෙහෙම මොකද්ද කියලා නේද? හොඳයි. අවසානයේ මේ ආය විසින් අත්සන් කළේ සම්පූර්ණ කරලා තියාගන්නවා. ඒ අනුව ඒ තුලින් ඒ තොරතුරු හඳුනා ගන්න පුළුවන්. කාර්ය පිරිවැය පත්‍රිකාව. ඊළඟ කෑලි වැඩ තුණ්ඩුව. ළමයි ව්‍යාපාර ආයතන වැටුප් ගෙවීම සඳහා ශ්‍රමිකයන්ට වැටුප් ගෙවීම සඳහා යොදා ගන්නා ප්‍රධාන පදනම් දෙකක් තියෙනවා. අපි ඉදිරියට කතා කරන මේ පාඩම යටතේම. එකක් අපි කියනවා කෑලි වැටුප් ක්‍රමය, අනික කාල වැටුප් ක්‍රමය. වැඩ කළ කාලය පදනම් කරගෙන වැටුප් ගෙවීම අපි කියනවා කාල වැටුප් ක්‍රමය කියලා. අපි ඉදිරියට කතා කරමු. ඒ වගේම සමහරක් ආයතන සේවකයන්ට වැටුප් ගෙවනවා නිම කරන ඒකක සංඛ්‍යාව පදනම් කරගෙන. එහෙම නැත්නම් කෑලි ප්‍රමාණය පදනම් කරගෙන. දැන් ඇඟලුම් කම්මලක් ගන්නකො. ඇඟලුම් කම්මලක සේවකයන්ට වැටුප් ගෙවන්න පුළුවන් වැඩ කළ පැය ගානට. එහෙම නැත්නම් නිම කරන ඒකක සංඛ්‍යාවට. අපි දුම එක ඇඟලුමකට මෙච්චරක් දෙනවා. දැන් ඇඟලුමේ මෙන්න මේ කොටසට මෙච්චරක් දෙනවා. කෑලි සංඛ්‍යාව. එක කෑලකට රුපියල් 25ක් දෙනවා. එක කෑලකට රුපියල් 200ක් දෙනවා. ඒ වගේ නිම කළ ඒකක සංඛ්‍යාව පදනම් කරගෙන වැටුප් ගෙවන අවස්ථාවක් තියෙනවා. ඒක ලෝකෙම ජනප්‍රිය ක්‍රමයක් එක.
කෑලි ක්‍රමයට වැටුප් ගෙවීම, කාල ක්‍රමයට වැටුප් ගෙවීම කියලා. උතර මෙතින්ද මේ කෑලි නිමවුම් ඒකක සංඛ්‍යාව පදනම් කරගෙන වැටුප් ගෙවන ආයතනයක එක් සේවකයා එක් දිනක් තුලදී නිම කළ ඒකක සංඛ්‍යාව දැනගන්න ඕනේ. දැන් පෙනී සිටි කාලයෙන් වාර්තා වෙන රැඳී සිටි කාලයනේ. නමුත් ඒ රැඳී සිටි කාලය තුල ඒ සේවකයා කොයිතරම් ඒකක සංඛ්‍යාවක් නිපදෙව්වද? කොපමණ කෑලි ප්‍රමාණයක් හැදුවද කියලා දැනගන්නට ඕනේ. උතර එක් සේවකයා එක් දිනක් තුලදී නිපදවා තිබෙන ඒකක සංඛ්‍යාව සඳහන් කරමින් පිළිවෙල කරන වාර්තාව අපි කියන මොකද්ද? කෑලි වැඩ තුණ්ඩුව කියලා. කෑලි වැඩ තුණ්ඩුව. ඉතින් නිමවුම් මත ගෙවීම් සිදු කරන අවස්ථාවක එක් සේවකයා විසින් නිපදවන ලද මුළු ඒක ගණන හා ඒ වෙනුවෙන් ගත කළ කාලය අන්තර්ගත වාර්තාව අපි කියන කෑලි වැඩ තුණ්ඩුව කියලා. නිම කළ ඒකක සංඛ්‍යාව ඒ වෙනුවෙන් ගත කළ කාලය ඒක සඳහන් වෙනවා. ඒතර කෑලි වැඩ තුණ්ඩුවක ආකෘතියක් අපිට මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්. මුලින්ම මූලික තොරතුරු ශ්‍රමිකයාගේ නම දෙපාර්තමේන්තුව දිනය විස්තර තියෙනවා. ඊට අමතරව මෙහෙයුම කාර්ය නිමවුම එක කොච්චර ඒකක සංඛ්‍යාවක් නිම කළාද කියන. වැටුප් අනුපාතික කරනවා වැටුප් පිළිහාවන්න පුළුවන්. හරිද? හොඳයි. මෙන්න මේ ආකාරයට කෑලි වැඩ තුණ්ඩුවක් හැදුවාම වැටුප් ගෙවීම අංශයට නැත්නම් වැටුප් ගිණුම්ගත කරන අංශයට සේවකයාගේ වැටුප ගණනය කිරීම පහසු වෙනවා. මේ තුලින් බලාපොරොත්තු වන එක් සේවකයා එක් දවස තුලදී නිපදවන ලද ඒකක සංඛ්‍යාව පැහැදිලිව හඳුනා ගැනීම. ඊළඟ අක්‍රීය කාලපත්‍රය idle time card කියන එක. ළමයි ආයතනයක සාමාන්‍යයෙන් වැඩ කළ යුතු වේලාව යම් යම් විශේෂ හේතුන් නිසා වැඩ නතර වෙන්න පුළුවන්. එක්ක විදුලිය නැතිවීමක් නිසා, එහෙම නැත්නම් යන්ත්‍රයක දෝෂයක් නිසා, එහෙම නැත්නම් සේවකයන්ගේ යම්කිසි ආරවුලක් නිසා, එහෙම නැත්නම් සේවක වැඩ වර්ජනයක් නිසා, එහෙමත් නැත්නම් වෙනත් හේතුවක් නිසා සාමාන්‍ය වැඩ කරන වේලාව කිසියම් හේතුවක් නිසා ඇනහිටීමක් වෙලා තිබෙනවා නම් ඒක අපි කියනවා ඒ කාලය ඇනහිටි කාලය අපි කියනවා අක්‍රීය කාලය කියලා. අපි තුමු ආයතනයේ දවසකට පැය 3ක් විදුලිය ඇනහිටියා. එඳ සම්පූර්ණ නිෂ්පාදනය පැය 3ක් නතර වුණා. අන්න අක්‍රීය කාලය පැය 3ක් අතර තියෙනවා. එහෙම නැත්නම් යන්ත්‍රයේ දෝෂයක් ඇති වුණා. ඒ නිසා ඒක නැවත සාදාගෙන එනකන් පැය 2ක් ආයතනයේ සේවකින් අක්‍රීයව හිටියා. අක්‍රීය කාලය. උතර මේ අනුව එවැනි හේතුවක් නිසා වැඩ කරන කාලේ යම්කිසි වැඩ නතර වීමක් සිදු වුණා නම් ඒ වැඩ නතර වීමට හේතුව ඒ නතර වෙච්ච වේලාව කොපමණද? ඒ සඳහා ගිය පිරිවැය. වැඩ නතර වීම තුලින් ඇතිවෙච්ච පිරිවැය වාර්තා කරන පත්‍රිකාව අපි කියන මොකද්ද? අක්‍රීය කාල පත්‍රය කියලා. ඒකත් කළමනාකරන ඉතාමත් වැදගත් තොරතුරක් ඒක. අක්‍රීය කාලයක් ඇති වෙලා තියෙනවනේ. ඇයි අක්‍රීය කාලයක් ඇති වුනේ? ඒවට අවශ්‍ය පිළියම් විදීමට ඒ අක්‍රීය කාල පත්‍රය වැදගත් වෙනවා. මේ බලන්න. විදුලිය ඇනහිටීම, අමුද්‍රව්‍ය හිඟවීම, යන්ත්‍ර ක්‍රියාවිරහිත වීම යනාදී හේතු මත සේවකින් නිෂ්පාදන කාර්යයේ නියැලී නොසිටී සිටින කාලය, නිෂ්පාදන කාර්යයේ නිදී නොසිටින කාලය අක්‍රීය කාලය ලෙස හඳුන්වයි. මෙම අක්‍රීය කාලයේ වාර්තා කිරීමට යොදා ගන්නා පත්‍රිකාව මොකද අපි කියන්නේ අක්‍රීය කාල පත්‍ර ලෙස කියනවා. අක්‍රීය කාලයේද වැටුප් ගණනය කිරීම සඳහා යොදා ගැනීම කළමනාකාරීත්වයට අත්‍යවශ්‍යම සාධකයක් ඒකත්. මේ අක්‍රීය කාලයක් ඇති වෙලා තියෙන්නේ ඇයි? ඒ කාලය තුල කොච්චර පිරිවැය ගත වුණාද කියන දැන ගැනීම සඳහා අක්‍රීය කාල පත්‍රිකාව හදනවා. ඒතර අක්‍රීය කාල පත්‍රිකාවක ආකෘතිය මෙන්න මේ වගේ මේ තියෙන්නේ. අක්‍රීය කාල පත්‍රය ඒ මූලික තොරතුරු තියෙනවා. ඊට අමතරව මෙතන හේතුව අක්‍රීය කාලය ඇතුළේ හේතුව යන්ත්‍ර ක්‍රියාවිරහිත වීම එහෙම නැත්නම් විදුලි අනහිටීම අපතේ ගියේ පැය ගණන. අපි තුමු උදේ 8ට තමයි අක්‍රිය වුණේ ආය ආවේ 10ට මුළු පැය ගණන 2යි. අද අපි තුමු ශ්‍රමිකයාගේ වැටුප් අනුපාත රුපියල් 100 නම් පැය කරේ නම් රුපියල් 200ක් අපතේ ගිහින් තිනවා. මේ අක්‍රීය කාලය තුල වැටුප් රුපියල් 200යි. අන්න ඒ වගේ නේද? මේනි පත්‍රයක් අක්‍රීය තත්ත්වයක් ඇති වුණා නම් හේතු සමය ඒ අක්‍රීය කාලයේ වාර්තා කිරීම සඳහා යොදන පත්‍රිකාව මොකද අපි කියන්නේ? අක්‍රීය කාල පත්‍රය. පැහැදිලි නේද? හොඳයි. අපි දැන් මේ හඳුනාගත්තේ මොකද්ද? ශ්‍රම කාලය වාර්තා කරන පත්‍රිකා දෙවර්ගය. එකක් පෙනී සිටි කාලය වාර්තා කරන පත්‍රිකා, අනික මොකද්ද? ක්‍රියාකාරී කාලය වාර්තා කරන පත්‍රිකා. ඔබ නැවතාවොත් මුලට මේ බලන්න. ඉතින් ශ්‍රම කාලය වාර්තා අපි ශ්‍රම පිරිවැය හඳුනා ගැනීම කළා. ශ්‍රම පිරිවැය කියන්නේ මොකද්ද? ශ්‍රම පිරිවැය පාලනය කියන්නේ මොකද්ද? ශ්‍රම පිරිවැය පාලනයේ වැදගත්කම අපි හඳුනාගත්තා.
ඊළඟ කතා කරලා ශ්‍රම කාලය ගැන. ශ්‍රම කාලය වාර්තා කිරීමේ ක්‍රම දෙක තමයි පෙනී සිටි කාලය එකක්, ශ්‍රමයේ ක්‍රියාකාරී කාලය තව එකක්. පෙනී සිටි කාලයේ වාර්තා කිරීම සඳහා යොදා ගන්නා ශිල්ප ක්‍රම අපි හඳුනාගත්තා. පැමිණීම යහා පිටවීම ලේඛනය, අත්සන් ලේඛනය, වේලා සටහන් කිරීම යන්ත්‍රය, ඇඟිලි සලකුණු යන්ත්‍රය, විශේෂ කේත, නැත්නම් බාර්කෝඩ් සහිත කාඩ්පත් නේද? ඒ වගේම ක්‍රියාකාරී කාලයේ වාර්තා කිරීම සඳහා යොදා ගන්නා පත්‍රිකා තමයි මේ අපි හඳුනාගත්තේ මේ විදිහට. දෛනික කාලපත්‍ර, සති කාලපත්‍ර, කාර්ය පිරිවෙල පත්‍රිකාව, කාර්ය තුණ්ඩුව, කෑලි වැඩ තුණ්ඩුව, අක්‍රීය කාලපත්‍රිකාව නේද? මේ විදිහට අපි ශ්‍රමයේ ක්‍රියාකාරී කාලය හඳුනාගත්තා. ඒතර මතක තියාගන්න ප්‍රධාන වශයෙන්ම පෙනී සිටි කාලයෙන් කියන්නේ රැඳී සිටි කාලය හඳුනා ගැනීම. ක්‍රියාකාරී කාලය තුලින් කරන්නේ ඒ පෙනී සිටි කාලය තුල සේවකයා ඉටු කළ කාර්යයන් හා ඒ වෙනුවෙන් ගත කළ කාලයන් හඳුනා ගැනීම. හොඳටම අපි එහෙමනම් මෙම කොටසට අදාළව පුංචි අභ්‍යාස කිහිපයක් සාකච්ඡා කරමු. අභ්‍යාස අංක 1 ගන්න. අහනවා මෙහෙම, ශ්‍රම පිරිවැයට අයත් ප්‍රධාන අංග කවරේද? ශ්‍රම පිරිවැයට ඇතුළත් වන ප්‍රධාන අංග මොනවද කියලා බලන්න. 1 අනිවාර්යයෙන්ම එන්න ඕන පළවෙනි එක තමයි මූලික වැටුප. බේසික් සැලරි කියලා අපි කියන්නේ. අපි මූලික වැටුප ගැන ඉදිරියට කතා කරනවා. සාමාන්‍ය කාලය වෙනුවෙන් වැඩ ගෙවන වැටුප. 2 අතිකාල දීමන. අපි ඒ ගැන මේ පාඩම එකේ තුලින් කතා කරමු ඉදිරියට. අතිකාල දීමන. 3 වෙනත් දීමන. 4 සේවක අර්ථසාධක අරමුදල් දායක. 5 සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල් දායක. මේක අපි කියන EPF කියලා. මේක අපි කියන ETF කියලා. Employee Provident Fund, Employee Trust Fund එක නේද? හරි. මේ තමයි ශ්‍රම පිරිවෙට අයිති ප්‍රධාන අංග. ඊළඟ ප්‍රශ්න අපෙන් අහනවා, ශ්‍රම පිරිවෙය පාලනය කරන ආයතනයකට අත්වන වාසි දෙකක් සඳහන් කරනවා. ආයතනය ශ්‍රම පිරිවෙය පාලනය කිරීම තුළින් අත්කරගත හැකි වාසි එකක් තමයි මොකද්ද? මම කියවනේ පිරිවෙය අවම කරගන්න පුළුවන්. පිරිවෙය ඒකකයක පිරිවෙය අවම කරගත හැකි වීම. තව එකක් ශ්‍රමයේ කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ඉහළ නංවා ගත හැකි වීම නේද? හොඳයි. 1 පිරිවෙය ඒකකයක පිරිවෙය අවම කරගත හැකි වීම. පිරිවෙය ඒකකයක පිරිවෙය. දැන් ඒකක කියලා පිරිවෙය අඩු කරගන්න පුළුවන් නේ. 2 ශ්‍රමයේ කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ඉහළ නංවා ගත හැකි වීම. ශ්‍රමයේ කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ඉහළ නංවා ගත හැකි වීම නේද? හොඳයි. ඊළඟ ප්‍රශ්නේ අහනවා, ශ්‍රම කාලය වාර්තා කරන ආකාරයන් දෙක කවරේද? ශ්‍රම කාලය කිව්වම ඒ වාර්තා කිරීම සඳහා යොදා ගන්නා ප්‍රධාන ආකාර දෙක මොකද්ද? පෙනී සිටි කාලයේ වාර්තා කිරීම, ක්‍රියාකාරී කාලයේ වාර්තා කිරීම නේද? 1 පෙනී සිටි කාලය වාර්තා කිරීම. 2 ක්‍රියාකාරී කාලය වාර්තා කිරීම. පෙනී සිටි කාලයයි ක්‍රියාකාරී කාලයයි නේද? හොඳයි. 4 අහනවා, පෙනී සිටි කාලයේ වාර්තා කිරීම සඳහා ආයතනයකට යොදාගත හැකි ශිල්පීය ක්‍රම 3ක් කියන්න. රැඳී සිටි කාලයේ සේවා ස්ථානයේ රැඳී සිටි කාලයේ වාර්තා කිරීම සඳහා යොදාගත හැකි ශිල්පීය ක්‍රම 3ක්. එකක් කියන්නේ මොකද්ද? පැමිණීමේ ලේඛනය. මේකෙන් පැමිණි වේලාවයි පිටවගිය වේලාවයි සේවකයා විසින් අත්සන් කරලා වාර්තා කරනවා නේ. තව එකක් මොකද්ද? වේලාපත්. වේලාපත් යන්ත්‍ර ක්‍රමය. තව එකක් ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රමය නේ.
යන්ත්‍ර ක්‍රමය. තව එකක් ලියන්න පුළුවන්. මොකද්ද? විශේෂ කේත කාඩ් ක්‍රමය. බාර්කෝඩ් සිස්ටම් කියන එක. හරිද? හොඳයි. මේ තමයි පෙනිසිලි කාලේ වාර්තා කිරීම සඳහා යොදා ගන්නා වාර්තා. පහ ක්‍රියාකාරී කාලේ ශ්‍රමයේ ක්‍රියාකාරී කාලේ වාර්තා කිරීම සඳහා යොදා ගන්නා වාර්තා දක්වන මොනවද? 1 දෛනික කාලපත්‍ර. 2 මේක අනික සති කාලපත්‍ර. ඊළඟට කාර්ය තුණ්ඩුව. ජොබ් ටිකට් කියන එක නේද? 4 කෑලි වැඩ තුණ්ඩුව. 5 කාර්ය පිරිවැය පත්‍රය. 6 අක්‍රිය කාල පත්‍රය. මේ විදිහට අපිට ශ්‍රමයේ ක්‍රියාකාරී කාලය වාර්තා කරන වාර්තා පෙන්වන පුළුවන්. මේ හැම එකකම තියෙන්නේ එක් සේවකයා ඒ පිනිසිලි කාලය තුළ වැඩ කළ කාර්යය ඒ සඳහා ගත කළ කාලයයි නේද? හොඳයි. ඊළඟ ප්‍රශ්නේ අහන මේ බහුවර ප්‍රශ්න කිහිපයක් ඊළඟට තියෙන්නේ. සේවකයෙකු ආයතනය තුළ රැඳී සිටි කාලය වාර්තා කිරීම සඳහා යොදා ගන්නේ මේවායේ මොකක්ද කියලා. රැඳී සිටි කාලය වාර්තා කිරීම සඳහා යොදා ගන්න මේ පහෙන් මොකක්ද? 1 කාර්ය පිරිවෙය පත්‍රිකාව. හරිද? 2 දෛනික කාලපත්‍රය. 3 ඇඟිලි සලකුණු යන්ත්‍රය. 4 කාර්ය තුණ්ඩුව. 5 සති කාලපත්‍රය. අපෙන් අහන්නේ සේවකයා රැඳී සිටි කාලයනේ. නේද? ඒ කියන්නේ පෙනී කාලය. කාර්ය පිරිවෙය පත්‍රිකාවෙන් කරන්නේ ක්‍රියාකාරී කාලය වාර්තා කිරීමක්. දෛනික කාලපත්‍රයේ ක්‍රියාකාරී කාර්ය වාර්තා කරන. ඇඟිලි සලකුණු යන්ත්‍රය හරිය නේද? ඒක පෙනී කාලය වාර්තා කරනවා. කාර්ය තුණ්ඩුවත් ක්‍රියාකාරී කාලය වාර්තා කරන්නේ. සති කාලපත්‍රයත් ක්‍රියාකාරී කාලය වාර්තා කරන්නේ. මේ පහෙන් 4ක් වාර්තා කරන්නේ ක්‍රියාකාරී කාලය. එකක් පමණක් රැඳී සිටි කාලය මොකද්ද? ඇඟිලි සලකුණු යන්ත්‍රය. ඒ නිසා මෙතන අංක 3 නිවැරදි. 7 දෛනිකව එක් කාර්ය සඳහා ගත කළ කාලය ඇතුළත් කරමින් සේවකයෙකු විසින් සම්පූර්ණ කරන වාර්තාවන්නේ මේ පහෙන් මොකද්ද? සති කාලපත්‍රයේ, දෛනික කාලපත්‍රයේ, කාර්ය තුණ්ඩුව, කාර්ය පිරිවෙය පත්‍රිකාව, පැමිණීමේ ලේඛනය. දෛනිකව එක් සේවකයා ගත කළ කාලය හා කාර්ය එක් සේවකයා කාර්ය සඳහා ගත කළ කාලය නේ. එක් කාර්ය සඳහා ගත කළ කාලය. එක් සේවකයා කළ කාර්යය එවෙනුවෙන් ගත කළ කාර්යය දෛනිකව වාර්තා කරන පත්‍රිකාව මොකද්ද? දෛනික කාලපත්‍රය. දෛනික කාලපත්‍රයේ උත්තරය වෙන්නේ අංක 2 නිවැරදි නේද? පිළිතුර අංක 2 නිවැරදි. අංක 3 බලන්න. අටවෙනි ප්‍රශ්නේ යම් කාර්යයක් නිම කිරීම ඊට අදාළ උපදෙස් දීම එම කාර්යයට ගත කළ කාර්යය සටහන් කිරීම සඳහා යොදා ගන්න. කාර්යයෙන් කාර්යයට හදන පත්‍රිකාව මොකද්ද? කාර්ය තුනනේ. කාර්යයට පෙර උපදෙස් දීලා ඒ කාර්ය වෙනුවෙන් ගත කළ කාර්යය සටහන් කරන වාර්තාව. අක්‍රීය කාලපත්‍රයේ, කෑලි වැඩ තුණ්ඩුව, කාලපත්‍රයේ, කාර්ය තුණ්ඩුව, කාර්ය පිරිවෙය පත්‍රිකාව. හරි උත්තරය අංක 4 නේ. කාර්ය තුණ්ඩුව. හරි. මේ කාර්ය උපදෙස් දීම මුලින්ම කරනවා. ඊට පස්සේ මේ කාර්යයට ගත කළ කාලය සටහන් වෙනවා නේද? කාර්ය තුණ්ඩුව. කාර්ය එක් සේවකයෙක් වෙනුවෙන් හැබැයි. ඔක සමූහයක් වෙනුවෙන් ආව නම් දැන් කාර්ය තුණ්ඩුවයි කාර්ය පිරිවෙය පත්‍රිකාවේ තියෙන වෙනස මොකද්ද? කාර්යයක් වෙනුවෙන් එක් සේවකයෙක් වෙනුවෙන් ගත කළ කාර්යය කාර්ය තුණ්ඩුව. සේවක සමූහයක් විසින් ඒ කාර්ය කරලා ඒ සඳහා ගත කළ කාර්ය වගේ පිරිවෙයක් සඳහන් වෙනවා. ඒක මොකද්ද? කාර්ය පිරිවෙය පත්‍රිකාව නේද? 9 වෙනි ප්‍රශ්නේ සේවකයන් සමූහයක් යම් කාර්යයක් සඳහා ගත කළ කාලය සහ ඊට අදාළ පිරිවැය සෙවීමට භාවිතා කරන. මම දැන් මොහොතකට කලින් කිව්වනේ සේවකින් සමූහයක් යම් කාර්යයක් සඳහා ගත කළ කාලය හා ඊට අදාළ පිරිවැය. කාර්යය පිරිවැය දෙකම සඳහන් වන පත්‍රිකාව මොකද්ද? කාර්ය පිරිවෙය පත්‍රිකාව. එක කාලපත්‍රය, 2 කාර්ය පිරිවෙය පත්‍රිකාව, 3 කාර්ය තුණ්ඩුව, 4 දෛනික කාලපත්‍රය, 5 කෑලි වැඩ තුණ්ඩුව. හරි උත්තරය අංක 2 නේ. කාර්ය පිරිවෙය පත්‍රිකාව. 10 සේවකයෙකු විසින් නිපදවන ලද මුළු ඒක ගණන හා ඒ සඳහා ගත කළ කාලය ඇතුළත් වන වාර්තාව. නිපද වූ මුළු එකක සංඛ්‍යාව ඒ වෙනුවෙන් ගත කළ කාලය සඳහන් වන වාර්තාව. මොකද්ද? කෑලි වැඩ තුණ්ඩුව නේද? ඒක කාර්ය තුණ්ඩුව, දෛනික කාලපත්‍රය, අක්‍රීය කාලපත්‍රය, කාර්ය පිරිවෙය පත්‍රිකාව, කෑලි වැඩ තුණ්ඩුව. හරි උත්තරය අංක 5. අභ්‍යාස අංක 10. කල අභ්‍යාස අංක 11
මේ ප්‍රශ්නයක් ඔබට තියෙනවා. A කොටසේ සඳහන් වන පදයට ගැලපෙන විස්තරය B කොටසෙන් තෝරන්න. අපිට පේනවා A කොටස A හා B කියලා කොටස් දෙකක් තියෙනවා. A කොටසේ තියෙනවා පද 8ක්. පැමිණීමේ ලේඛනය, කාර්ය තුණ්ඩුව, කාර්ය පිරුවේ පත්‍රය, කෑලි වැඩ තුණ්ඩුව, දෛනික කාලපත්‍රය, සති කාලපත්‍රය, වේලාපත, අක්‍රීය කාලපත්‍රය. මේ 8 වෙනහයි ශ්‍රම කාලය වාර්තා කරන වාර්තා. සමහරක් ඒවා ක්‍රියාකාරී කාලය වාර්තා කරන වාර්තා, සමහරක් ඒවා පිනිසිරි කාලය සටහන් කරන වාර්තා. ඊළඟ දකුණු පසින් තියෙන විස්තර 8ක්. පළවෙනි විස්තරය එක් සේවකයා විසින් එක් දිනක් තුලදී ඉටු කළ කාර්ය හා වේලාව සඳහන් වන පත්‍රය. 2 සේවකින්ගේ පැමිණි වේලාව හා පිටව ගිය වේලාව යාන්ත්‍රිකව සටහන් කිරීමේ පත්‍රිකාව. 3 සේවයට පැමිණි වේලාව හා පිටව ගිය වේලාව සටහන් වන ලේඛනය. 4 එක් සේවකයන් විසින් ඉටු කළ යුතු වැඩය හා ඒ සඳහා ගත් කාලය පෙන්වන වාර්තාව. 5 යම් කාර්යයක් සඳහා සහභාගී වූ සියලුම සේවකයින් එම කාර්ය සඳහා ගත කළ වේලාව හා මුළු ශ්‍රම පිරිවැය සඳහන් වන වාර්තාව. 6 සතියක් තුලදී සේවකයෙකු විසින් ඉටු කළ කාර්ය හා ඒ සඳහා ගත කළ වේලාව දක්වන වාර්තාව. 7 යම් හේතුවක් නිසා සේවය නතර වීමක් සිදු වී ඇතනම් එම අක්‍රීය කාලය දක්වන වාර්තාව. 8 සේවකයා විසින් නිපදවන ලද ඒකක ප්‍රමාණය සඳහන් වන වාර්තාව. දැන් වම්පසින් ඒ කොටස දැක්වෙනවා ක්‍රියාකාරී කාලය හා පිනිසිරි කාලය සටහන් වන වාර්තා 8ක්. ශ්‍රම කාලය සටහන් කරන වාර්තා 8ක්. දකුණු පසින් තියෙනවා ඒ වාර්තා 8 ගැන කිති විස්තරයක්. අදාළ පදයට ගැලපෙන මේ ඒ කොටසේ තියෙන පදයට ගැලපෙන විස්තරය අඩංගු වාර්තාව අංකය B කොටසෙන් තෝරන්නට ඕනේ. 1 බලන්න පැමිණීමේ ලේඛනය. බලන්න පැමිණීමේ ලේඛනය ගැන සඳහන් වෙන්නේ කුමන කාර්යයද? කුමන තැනද? සේවකයා පැමිණි වේලාව පිටව ගිය වේලාව නේද? ඉතින් අංක 3 සේවර පැමිණි වේලාව හා පිටව ගිය වේලාව සටහන් වන ලේඛනය. ලේඛනය වෙන්න එපා. එනම් පැමිණීමේ ලේඛනය ගැන විස්තර සඳහන් වෙන්නේ අංක 3. 2 කාර්ය තුණ්ඩුව. එක් සේවකයා සිදු කළ කාර්ය නේද? බලන්න කාර්ය තුණ්ඩුව ගැන කියවෙන්නේ කොහේද? 1ද 2 3 ඉතින් එක් සේවකයන් විසින් ඉටු කළ යුතු වැඩය හා ඒ සඳහා ගත් කාලය පෙන්වන වාර්තාව. හරියද කාර්ය තුණ්ඩුව? එක් සේවකයා විසින් සම්පූර්ණ කරන්න ඕනි. ඒක ඉතින් එයා ඉටු කළ වැඩයයි ඒ සඳහා ගත කළ කාලයයි නේද? හොඳයි. අංක 4. 3 කාර්ය පිරිවැය පත්‍රිකාව. ඒ කියන්නේ සේවකින් සමූහයක් ගැන කියනවනේ. සමූහයක් කළ කාර්යභාරය හා ගත කළ කාලය සඳහා වැඩි. මෙතන යම් කාර්යයක් සඳහා සහභාගී වූ සියලුම සේවකයින් එම කාර්ය සඳහා ගත කළ වේලාව හා මුළු ශ්‍රම පිරිවැය සඳහන් වන වාර්තාව නේද? අංක 3ට අංක 5 නේද? හොඳයි ඊළඟ බලන්න අංක 4 කෑලි වැඩ තුණ්ඩුව. කෑලි වැඩ තුණ්ඩුව භාවිත කරන්නේ නිපදවන ඒකක සංඛ්‍යාව පදනම් කරන්නේ නිපදව ඒකක සංඛ්‍යාව සඳහන් වන වාර්තාවනේ. මෙතන අංක 8නේ සේවකයා විසින් නිපදවන ලද ඒකක ප්‍රමාණය සඳහන් වන වාර්තාවනේ. අංක 4ට ගැලපෙන්නේ අංක 8. 5 දෛනික කාලපත්‍රය. එක් දිනක් තුලදී සේවකයා විසින් කළ කාර්ය හා ගත කළ වේලාව නේද? ඉතින් එක් සේවකයා විසින් එක් දිනක් තුලදී ඉටු කළ කාර්ය හා වේලාව දක්වන පත්‍රය 1 නේද? දෛනික කාලපත්‍රය ගැලපෙන්නේ පළවෙනි අංක 1. එක් දිනක් තුලදී ඉතින් එක් දිනක් තුලදී කළ කාර්යයන් කියලා නේද? 6 සති කාලපත්‍රය. අරකම සතියක් සඳහා නේද? ඉතින් සතියක් තුලදී සේවකයෙකු විසින් ඉටු කළ කාර්ය හා ඒ සඳහා ගත වන කාලය දක්වන වාර්තාව නේද? එන අංක 6 නේද? සති කාලපත්‍රයේ ඉතින් සතියක් තුලදී සේවකයන් විසින් ඉටු කළ කාර්යය ඒ සඳහා ගත කළ කාලය දක්වන වාර්තාව. අංක 7 වේලාපත. පැමිණි වේලාව පිටව ගිය සටහන් කරන යන්ත්‍රය නේද? ඒක කොයි තියෙන්නේ? ඉතින් සේවකයන්ගේ පැමිණි වේලාව හා පිටව ගිය වේලාව යාන්ත්‍රිකව සටහන් කිරීමේ පත්‍රිකාව අංක 2. අංක 2 හරි වේලාපත. අංක 8 අක්‍රීය කාලපත්‍රය. යම් හේතුවක් නිසා වැඩ නතර වීමනේ. ඉතින් 7 යම් හේතුවක් නිසා සේවය නතර වීමක් සිදු වී ඇතනම් එම කාලයේ සටහන් වන වාර්තාව අංක 7. හරි නේද? ඒතරම් මේ පත්‍රිකා 8ටම ගැලපෙන විස්තර කිරීම 8ක් තිබුණා. ඒ අනුව අපි ඒ විදිහට නිවැරදි පිළිතුර තෝරාගත්තා. හොඳයි ළමයිනේ අපි ඔය ඒකකය තුලින් අපි අවසන් කරනවා ශ්‍රම පිරිවෙය යටතේ ශ්‍රම කාලය වාර්තා කිරීම සඳහා යොදා ගන්නා පත්‍රිකා හඳුනා ගැනීම. අපි ඊළඟ ඒකකය තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන මේ පාඩමෙම
14 පාඩමට අදාළවම වැටුප් ගණනය කිරීම. කාල පදනම අනුව වැටුප් ගණනය කිරීම, නිමැවුම් පදනම අනුව වැටුප් ගණනය කිරීම, ඒ වගේම අතිකාල දීමනා ගණනය කරන ආකාරය, ඒ අනුව මූලික වැටුප, දීමනා, අතිකාල දීමනා, දල වැටුප හැදෙන ආකාරය පිළිබඳ අභ්‍යාස ඇතුළු සිද්ධාන්තමය කරුණු අධ්‍යයනය කිරීම අපි ඊළඟ ඒකකය තුළින් සිදු කරමු.